සම්බුද්දස්ස ගෞරවනීය අපේ බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ වාසය කරන පූජ්‍ය පැලෑනේ අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි වෙසක් පොහොය දිනය නිමිති කරගෙන හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් තමන්ගේ ජීවිතය ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතිපදාවක් තුළ මෙහෙවන්නට කල්පනා කරන ඒ වගේම උදෑසන පටන් ඒ සීල සමාදානයේ හිනියුක්තව ඒ තමන්ගේ ජීවිතය තුනුරුවන් උදෙසා කැපකිරීම තවදුරටත් සනිටුහන් කරන දිනයක් හැටියට අද දිනේදී කවුරුත් මේ සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. පින්තුනේ බුද්ධ දේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය කියලා කියන්නේ අපිට රැකවරණයේ පිණිස පවතින ඒ වගේම අපට නිවීම පිණිස පවතින උත්තරීතර ලෝකයේ තුල ලද හැකි එකම දෙයි. ඒ බුද්ධ භාෂිතය නැතිනම් ඒ බුද්ධ ධර්මය අපි උතුම්ම ලාභය ලෙස සැලකිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අපට ධර්ම දේශනා කළේ දුකෙන් මිදීම සඳහා. දුක කෙලවර කොට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නා ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සිද්ධ කළ ඒ මහා ශාසනික කාර්යභාරය නැතිනම් සම්බුද්ධ ශාසනය තුළින් ලෝකයාට මඟ පෙන්වා සිදු කළ ඒ අනුශාසනා ප්‍රාතිහාර්ය තුළ එදා පටන් අද දක්වාම සුවසක් ජනතාව වගේම අනන්ත අප්‍රමාණ සත්වයින් පිරිසක් ඒ ස්වර්ග මෝක්ෂ සම්පත්තීන් සාධනය කරගත්තා. එනිසා ධර්මය කියලා කියන්නේ අද අපේ ජීවිත ලෞකික මට්ටමින් හොඳ තැනකට කුසල මූල සකස් කරගන්නට පුළුවන් භූමියක් වගේම දුකෙන් මිදෙන මාර්ගයත් උත්පාදනය කරගත හැකි උත්තරීතර මාවතක් උත්තරීතර මාර්ගයක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වා වදාළ ඒ උතුම් බෞද්ධ දර්ශනය කුමක්ද කියන එක නැතිනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කුමක්ද කියන එක පිළිබඳව අපි ටිකක් විමසිය යුතු වෙනවා. මේ කාරණා ටිකක් ගැඹුරු වන්නට පුළුවන්. අපේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඊටමත් ගැඹුරින් විවරණය කළා. ඒ ගැඹුරු වූ විවරණය තේරුම් ගත හැකි වූයේ යම්කිසි බුද්ධිමය පරිපාකයක් සහිත නැතිනම් බුද්ධිමය පැසීමක් සහිත අයවලුන්ට. ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේම නිර්වචනය කළා පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මගේ මේ ධර්මය පවතින්නේ ප්‍රඥාවන්තයින් සඳහාය නොයසේනම් දුෂ්ප්‍රඥයින් සඳහා නොවේය කියලා. ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්නට නම් අපිට ටිකක් නුවණින් කල්පනා කළ යුතු වෙනවා. ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා නුවණින් ප්‍රතිවේද කර ගැනීමේදී වැදගත්ම දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ භාෂිතයට අනුරූපීව අප එය සිදු කර ගැනීම. පින්තුනි භාග්‍යතුන් වහන්සේ අපට ධර්මය කියලා පෙන්වුවේ ලෝකේ වෙනත් යමක් පිළිබඳව අවබෝධ කර ගැනීම නෙවෙයි. අපට දේශනා කළේ අපිට පුළුවන් නම් තමා කියන තැන තියෙන යථාර්ථය තේරුම් ගන්නට එය හොඳටම ප්‍රමාණවත්. ලෝකේ අනුන් පිළිබඳව සොයනවාට වඩා ලෝකයේහි දේවල් පිළිබඳව කරන ගවේෂණයට වඩා වැදගත්ම දේ බවට පත් වෙන්නේ තමන් පිළිබඳව කරගන්නා ගවේෂණය තමන් පිළිබඳව කරන පර්යේෂණය. එනිසා අපි අද දවසේදී සිදු කළ යුතුයි තමන් පිළිබඳව පර්යේෂණයක් තමන් පිළිබඳව ගවේෂණයක්. ඒකට තමයි බුදු පියාණන් වහන්සේ අපට මඟ දේශනා කළේ මාර්ගය හෙලිපෙහෙලි කරලා පෙන්වුවේ. අප ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මඟ අප අනුගමනය කරනකොට ඒ සොයා යනකොට
අපට මූලික වශයෙන්ම ඒ අනුව අවබෝධ කරගන්නට තියෙන්නේ තමාගෙන් පරිබාහිර වූ දෙයට වඩා තමා පිළිබඳව. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී ලෝකය පිළිබඳව දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ලෝකය පිළිබඳව හොයලා නැතිනම් ලෝකයේහි කෙලවරට ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා කවදාවත් දුක කෙලවර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් ලෝකයේහි කෙලවරට නොපැමිණ මම දුකේ කෙලවර කිරීමක් පෙන්වන්නෙත් නැහැයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකපඤ්ඤාදී සූත්‍රයන් තුළදී අපට දේශනා කරනවා ලෝකය කියලා කියන්නේ කුමක්ද? ලෝකය කියන දේ අර්ථකථනය කරන්නේ කුමන ආකාරයකටද කියන කාරණාව. එතකොට ලෝකය කියලා අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපි හිතන භෞතික වශයෙන් පවත්නා මේ පෘථිවිය එහෙමත් නැතිනම් මේ අනන්ත විශ්වය ආදී ලෙස අපි දකින ලෝකය පිළිබඳව නෙමෙයි, අපි දකින ඒ සංකල්පමය රාමුව පිළිබඳවත් නෙමෙයි. අපිට එතනදී ලෝකය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීම, බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය ඊටමත් දාර්ශනික සන්දර්භයක් තුළ අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපිට ලෝකය පිළිබඳව නිර්වචනය සපයන්නේ, ලෝකය පිළිබඳව අර්ථකථනය කරන්නේ ඇස, රූපය, චක්කු විඥානය කියන මේ ධර්මයන් යම් තැනක පවතිනවා නම් අන්න එතන ලෝකයක්, ලෝක ප්‍රඥප්තියක් පවතිනවා කියන තැනකින්. ඒ කියන්නේ යම් කිසි විදිහකින් මේ ලෝකය කියලා පැනවීමක් කරනවා නම්, ලෝකය කියලා අපි කතා කරනවා නම් ඒ කතා කරන තැන තමයි ඇහැ, රූප, චක්කු විඥාන පිළිබඳව පැනවීමක් කරන තැන. එතකොට යම් තැනක කන, ශබ්ද, සෝත විඥාන, කන, ශබ්ද, සෝත විඥාන අපට ලැබෙනවා නම් අන්න ඒ ධර්ම අපිට ලැබෙන තැනක ලෝකය සහ ලෝකය පිළිබඳව පැනවීමක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම තමයි අපේ ආයතන ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. මේ ආයතන ටික පවතිනවා නම්, ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියන ටික පවතිනවා නම් තදනුගත විඥාන. ඒ කියන්නේ දැන් ඇසට අනුරූපව රූප දැන ගැනීම වශයෙන් ඇතිවන විඥාණයට අපි කියනවා චක්කු විඥාන කියලා. ශබ්දයේ දැන ගැනීම වශයෙන් ඇතිවන විඥාණයට අපි කියනවා සෝත විඥානය කියලා. එතකොට මෙන්න මේ විදිහට ඒ ආයතනයේට චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන මේ ආයතනයන්ට අදාළ සය විඥානයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ එකම විඥානය කියලා කියන්නේ විඥානන ස්වභාවය මේ හය පොලක ඇති වෙනකොට ඒ නමින් නම් කරන ආකාරයට. එතකොට ලෝකය කියලා අපිට දේශනා කළේ මෙන්න මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනයනොත් ඊට අනුගත වූ යම් විඥානන ස්වરૂපයක් තියෙනවා නම්, අපි දැනගන්න බවක් තියෙනවා නම් අන්න ඒ ටිකත් ඇතිකල්හි තමයි ලෝකය සහ ලෝක ප්‍රඥප්තිය කියන දේ තියෙන්නේ. පින්නතුනේ මේක මොනතරම් සත්‍ය කතාවක්ද කියන එක අපිට තමා පිළිබඳව ගවේෂණය කරනකොට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඇයි මේක සත්‍ය කතාවක් හැටියට අපි දක්වන්නේ? අපිට අපි පිළිබඳවම හොයනකොට ඔබ ලෝකයේ පිළිබඳව කතා කරනවා නම් ඒ කතා කරන්නේ ඔබ ලෝකයේ පිළිබඳව දැකපු, ඔබ ඒ පිළිබඳව අහගත්ත, ඔබ පරිවිතර්කණය කරපු, ඒ කියන්නේ ඔබ මනසින් කල්පනා කරපු සීමාවකට අනුරූපීව තමයි ඔබ ලෝකයේ පිළිබඳව අද හිතන්නේ, කල්පනා කරන්නේ. එතකොට ඒක ඔබේ ලෝකය. ඒක තමා තුළ ගොඩනගාගත්ත ලෝකයේ, තමන්ට ලෝකයේ පෙනුන විදිහ, තමන්ට ඒ පිළිබඳව අහගත්ත ශබ්දයේ අනුසාරයෙන් ගොඩනගාගත්ත දේ, තමන් ඒ පිළිබඳව මානසිකව ගොඩනගාගත්ත දේ. එතකොට මෙන්න මේ විදිහට අපිට දේශනා කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ භාෂිතය මෙතනදී අපිට ලෝකය පිළිබඳව නිර්වචනය සැපයුවේ වෙනත් තැනකින් නෙමෙයි. ලෝකයේ පිළිබඳව අපිට නිර්වචනය සපයා දුන්නේ තමා තුළම හටගෙන හේතු ඇති කල්ලි හටගන්න, හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් පිළිබඳව. එතකොට මේ ධර්ම කාරණාව පිළිබඳව අපි නිවැරදිව විශ්ලේෂණය කර ගැනීමේදී අපිට තේරුම් ගන්නට තියෙන වැදගත්ම දේ තමයි පින්නතුනි, අපිට අද දවසේදී මේ දර්ශනය භාවිත කිරීම තුළ අපිට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?
ඒ වගේම මේ දර්ශනයේ අභාවිතය තුලින් අපිට වන හානිය කුමක්ද? ඒ වගේම අපි මේ සඳහා අනුගත විය යුතු නැතිනම් තේරුම් ගත යුතු ක්‍රමවේදයන් කුමක්ද කියන කාරණා පිළිබඳව තියෙන මූලිකම දැනුම. ඒක තමයි අද දවසේදී මේ කරුණු පිළිබඳව අවබෝධය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම බලපවත්වන දේ. නැතිනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ දේ දැනගන්නේ? කොයි තැන දක්වා අපි මේක දැනගත යුතුද? මේ ආදී ලෙස අපිට ප්‍රශ්න ගැටලු රාශියක් ඇතිවන්නට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ ස්වභාවයනේ දැන් අපි භාවනා කරන්න පටන් ගන්නවා සමහර වෙලාවට. අපි දන්නේ නැහැ අපි ඇයි භාවනා කරන්න කියලා. අපි දන්නේ නැහැ අපි කොතන දක්වා භාවනා කරනවද කියන එක. අපි කොතනට භාවනා කරනවද? අපි ඇයි භාවනා කරන්නේ? මේ ආදී කිසිම දෙයක් පිළිබඳව අපිට දැනුමක් නැහැ. නමුත් දැනුමක් නැතුව අපි භාවනා කරන්න පටන් ගන්නවා. නිකම්ම මේක මම කියන්නේ භාවනා සංස්කෘතියක් කියලා. එතකොට මෙන්න මේකට අනුරූපීව මේ භාවනා සංස්කෘතියකට අනුගතව අපි භාවනා කළත් අර කාරණා ටික පිළිබඳව තියෙන අඩු අවබෝධය නිසා අපිට ඒ ඔස්සේ යම් ප්‍රතිඵලයක් ලබන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසායි මේ කාරණා ටික ඊටාම වැදගත් වෙන්නේ සහ මේ කාරණා ටිකේ අවබෝධය අපිට ඇතිවීමේ මූලිකම දේ තමයි ඒ අපිට ඊට සුදුසු අවකාශය සපයා ගැනීම කියන දේ. එතකොට මේ පිළිබඳව අපි බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ අපට මුලින්ම අපි සඳහන් කළා අපි තුල ලෝකයේ හටගන්න ආකාරය සහ ඒ කාරණේ පිළිබඳව නිරුද්ධ වන ආකාරය පිළිබඳව අපට දේශනා කළා. ඒක ආයතනික වශයෙන් හදාගන්න හැටි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ධර්මයන් තුල අපි කොහොමද මේක උත්පාදනය කරගන්නේ කියන කාරණාව තමයි අපි එතනදී ප්‍රධාන වශයෙන් අවබෝධය සඳහා මූලික පසුබිම හදාගන්නට පාවිච්චි කළ දේ බවට පත් වුණේ. ඒ වගේම මේ කාරණාව ඇතුළත් කරගෙන අපිට ඊටාම වැදගත් දහම් පරයයක් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. සංයුක්ත නිකායේ උපරිපන්නාසකයේ දකින්නට ලැබෙන අන්ත සූත්‍රය තුල. අන්ත කියලා කියන්නේ කෙලවරක් කියන එක. දැන් ලෝකයේ තුල අපිත් ගොඩක් වෙලාවට යම් යම් කෙලවරවල් වල වාසය කරනවා. එතකොට දැන් මේ මුළු සමස්ත සත්ව ප්‍රජාවම වාසය කරන කෙලවරක් පිළිබඳව තමයි මෙතනදී මේ කතා බහට ලක් කරන්නේ. ඒ නිසා මේ සූත්‍රයේ නම බවට පත්වන්නේ අන්ත සූත්‍රය. ඒ කියන්නේ කෙලවර කියන දේ තමයි මේ සූත්‍රය තුළ විවරණය වෙන්නේ. චත්තාරෝ මේ භික්ඛවේ අන්තා කතමේ චත්තාරෝ මහන්නේ මේ කෙලවරවල් හතරක් තියෙනවා. එතකොට මේ අන්ත හතර මොනවද? සක්කායන්තෝ සක්කාය කියන එක කෙලවරක්. සක්කාය සමුදයන්තෝ සක්කාය සමුදය කියන එක තවත් කෙලවරක්. ඒ වගේම සක්කාය නිරෝධන්තෝ සක්කාය නිරෝධය කියන එක තවත් කෙලවරක්. සක්කාය නිරෝධගාමිනී පටිපදන්තෝ සක්කාය නිරෝධගාමිනී පටිපදාව කියන අන්තය. මේක තමයි ලෝකයේ තියෙන අන්ත හතර. සක්කාය අන්තය, සක්කාය සමුදයාන්තය, සක්කාය නිරෝධය නිරෝධන්තය, සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතර අන්ත නැතිනම් කෙලවරවල් හතරක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ලෞකික වශයෙන් ලෝකයේ තුල තියෙන අන්ත හතරක් අන්ත දෙකක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. කෙලස් එදෙන තැන් දෙකක් පිළිබඳව ඒ තමයි සක්කාය සහ සක්කාය සමුදය අන්ත කියන දෙක. එතකොට අපි බලමු මොනවද මේ සක්කාය අන්ත කියන්නේ, මොකද්ද සක්කාය සමුදය අන්තය කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමෝච භික්ඛවේ සක්කායන්තෝ. මොකද්ද මේ සක්කායන්තය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයං. සක්කාය අන්තය කියලා යමක් කියනවා නම් ඒ කියන්නේ කුමකටද? පංච උපාදානස්කන්ධයට. යමක් අපි සක්කාය අන්තයයි කියලා කියනවා නම් කුමකටද ඒ කිව යුතු වෙන්නේ? පංච උපාදානස්කන්ධය කියන මේ අන්තයට තමයි අපි කිය යුතු වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ. එතකොට මේකට තමයි සක්කාය කියලා අපි පාවිච්චි කරන්නේ, නැතිනම් සක්කාය කියලා කියන්නේ. එතකොට රූප උපාදානස්කන්ධය,
වේදනා උපාදානස්කන්ධය, සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධ කියනකොට මෙතනදී මොකද්ද මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ? මෙතනදී මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ යම් විදිහකින් උපාදානයේ විසින් ඇසුරු කළ හැකි වූ ස්කන්ධ නම් කරනවා උපාදානස්කන්ධ ලෙස. කාමාදී උපාදානයන්ගෙන් ඇසුරු කළ හැකි වූ ස්කන්ධ නම් කරනවා උපාදානස්කන්ධ විදිහට. එතකොට රූපය පිළිබඳව අපිට අද යම් දැක්මක් තියෙනවා නම්, රූපය පිළිබඳව අපිට යම් හඳුනා ගැනීමක් තියෙනවා නම්, ඒ රූපය පිළිබඳව අපි අද හඳුනා ගන්නා ක්‍රමය අද උපාදානස්කන්ධයකට සංග්‍රහ විය යුතු, උපාදානස්කන්ධයකට ඇතුළත් කරන තැනක්. බුදුරජාණන් වහන්සේ කන්ද කියන සූත්‍රයේදී ස්කන්ධ පිළිබඳව සහ පංච උපාදානස්කන්ධ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා. එතකොට එතනදී මේ අතීත අනාගත පච්චුප්පන්නාදී 11 දෑරුම් වූ රූපය ස්කන්ධ හැටියටත්, ඒ වගේම ඒ රූපයම සාසව උපාදානීය කියන ආකාරයට යෙදෙනකොට උපාදානස්කන්ධය හැටියටත් බෙදෙනවා. ඒ කියන්නේ ස්කන්ධ සහ උපාදානස්කන්ධ කොටස් දෙකක් කරලා බෙදනකොට ඒ ස්කන්ධ සහ උපාදානස්කන්ධ කියන බෙදීම අතරතුර අපිට පෙන්නනවා මොනවද ස්කන්ධ කියන්නේ, මොනවද උපාදානස්කන්ධ කියලා කියන්නේ. දැන් ස්කන්ධය කියලා කියන්නේ රූපස්කන්ධය කියලා කියන්නේ ඒ අතීත අනාගත වර්තමාන ආදී 11 දෑරුම් වූ දෙයටමයි. එතකොට උපාදානස්කන්ධය, ඒ කියන්නේ උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකටද කියලා අහනකොට ඒ ටිකම තමයි පෙන්වන්නේ. හැබැයි වචන දෙකක් වෙනස් වෙනවා. ඒ තමයි සාසවා උපාදානීය කියන වචන දෙක. සාසවා උපාදානීය කියලා කියන්නේ, සාසවා කියලා කියනවා ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි බැවින්, ආශ්‍රව සහිත මනසකට හමුවන බැවින් ඒක අපි කියනවා සාසවා කියලා. ඒ වගේම උපාදානීය කියලා කියනවා උපාදානය මගින් ඇසුරු කළ හැකි බැවින් ඒකට උපාදානීය කියලා කියනවා. එතකොට උපාදානය ඇති කරගන්නට පුළුවන්කම තියෙන බැවින් ඒකට කියනවා. එතකොට පංච උපාදානස්කන්ධය කියන දේ භාවිත කරන්නේ නැතිනම් පංච උපාදානස්කන්ධය කියන දේ යෙදෙන්නේ කොතනද? යම්කිසි කෙනෙකුගේ සිත තුළ ආශ්‍රවයන් ඇසුරු වෙනවා නම්, උපාදානය ඇසුරු වෙනවා නම්, ඒ ආශ්‍රව සහ උපාදානය ඇසුරු වන කල්හි අන්න එබඳු වූ ආශ්‍රව උපාදානයන්ට රූපය ඇසුරු වෙන කල අන්න ඒකට සාසව උපාදානීය දෙයක් කියලා කියනවා. එතකොට රූපයේ ආශ්‍රවය දෙන්නේ, හැබැයි රූපය සාසවයි. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. රූපේහි උපාදානය ඇත්තේ නැහැ. හැබැයි රූපය උපාදානයෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අද ඒක දකින්නකෝ අපේ ජීවිතයේ පැත්තෙන් අද අපිට ලෝකයේ තුල අපි කැමති අකමැති වස්තු හම්බ වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පැත්තෙන් අපිට ලෝකේ කැමති දේවල් හම්බ වෙනවා. ඒ වගේම ලෝකේ අපි අකමැති දේවල් හම්බ වෙනවා. එතකොට මේ කැමති සහ අකමැති දේවල් අපිට ලෝකයේ තුලින් හම්බ වෙනකොට අන්න ඒකට කියනවා අපි කාමය අනුව අපේ මනස වැඩ කරනවා කියලා. ඒ කියන්නේ හිතේ තියෙන අපි රූපේ පැත්තේ හොඳ දේවල් දකිනවා, ලස්සන දේවල් වල අපි ඇලෙනවා. ඒක තමයි කාම සහගත මානසිකාරයක් කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට අපේ හිතේ කාමය පවතිනකොට, කාම සංඥාව පවතිනකොට ඒකම දැඩිව ග්‍රහණය කර ගැනීම කාම උපාදානයක් කියලා කියනවා. දැඩිව අල්ලා ගන්නකොට ඒක කාම උපාදානයක්. එතකොට දැන් අපි මොනවද මේ විදිහට කාම උපාදාන විදිහට අල්ලගන්නේ? අපි මොනවටද කැමති වෙන්නේ? අපි කැමති වෙන්නේ ඇහැට පේන රූපවලට. අපි කැමති වෙන්නේ කනට ඇහෙන ශබ්දවලට. අපි කැමති වෙනවා නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශවලට අපි කැමති වෙනවා. ඒ කියන්නේ පොදුවේ ගත්තාම අපි කැමති වෙන්නේ මේ ලෝකේ පවතිනවා කියලා හිතන රූපවලට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට ඒ ලෝකයේ තුල පවතිනවා කියලා හිතන, ලෝකයට රූපය කියලා හමුවන තැන් ටික පිළිබඳව අපි කැමති විදිහේ දේවල් එබඳු තැන්වල තියනවා කියලා අපි හිතනවා. එතකොට අන්න ඒ කල්පනාව නිසා තමයි පින්නතුනේ අපිට ලෝකය තුල පවතින ඇලිය යුතු සහ ගැටෙන්න පුළුවන් තැන් හම්බ වෙන්නේ. ඒකට අපි කියනවා කාම උපාදානයෙන් උපාදාන වශයෙන් හැසිරෙන්නට පුළුවන් තැන් හම්බ වෙනවා. ඒ රූපය ඒ නිසා උපාදානීයයි. ඒක උපාදානය නෙමෙයි. ඒක උපාදානීයයි. ඇයි? රූපය
රූපය ඇතුලේ නෙමෙයි කැමැත්ත තිබුණේ. ඒක නිසා අපි හිතේ කැමැත්ත උපදව ගත්තා. එතකොට හිතේ තියෙන කැමැත්තේ පැවැත්මට, උපාදානයේ පැවැත්මට අර රූපේ හිතකර දෙයක් බවට අපි පත් කරගත්තා. අන්න ඒ නිසා අපි මේ රූපයට කියනවා උපාදානීයයි කියලා. මේ ආශ්‍රව ධර්මතා ටික පවත්වන්නට, ආශ්‍රව ධර්මතා ටික ඇසුරු කරගෙන යන්න ඒ රූපය හිත කරයි. ඒ නිසා අපි ඒකට කියනවා රූපය තුල ආශ්‍රව නැහැ. නමුත් රූපය සාසවයි. ආශ්‍රවයන්ට හිතයි. ඒ රූපය ඇසුරු වෙන්නේ ආශ්‍රව සහිත මනසකින්. රූපය ගැන නැවත නැඹුරු වෙන්නේ, රූපය ගැන අපි නිමිති ඇති කරගන්නේ ආශ්‍රව සහිත මනසකින්. එතකොට අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න වැදගත්ම කාරණය බවට පත්වන්නේ. සක්කාය කියනකොට ඒක පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඒ පංච උපාදානස්කන්ධය යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඒ තියෙන්නේ ඔහු තුල පවත්නා ආශ්‍රව සහ උපාදාන කියන මේ ගති පදනම් කරගෙන තමයි එයා තුල මේ ධර්මතා ටික පවතින්නේ. ඒ කියන්නේ ආශ්‍රව සහ උපාදානයේ යම් තැනක තියෙනවා නම් එයා මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධය අනුව යන කෙනෙක්. එතකොට දැන් අපිට බලන්නට පුළුවන්කම තියෙනවා මෙතනදී කොහොමද පංච උපාදානස්කන්ධයක් කියන දේ පැනවීම අපේ ජීවිතය ඇතුළෙන් අපිට ප්‍රායෝගිකව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අපි පළමුවෙන් ආරම්භයක් විදිහට අපි ලෝකය පිළිබඳව කතාව පටන් ගත්තෙත් ඒ හේතුව නිසාම තමයි. ඒ කියන්නේ අද අපිට තියෙනවා නම් ලෝකය පිළිබඳව අපි දකින දැකීම අන්න ඒ දකින මට්ටමට තමයි පින්නතුනි පංච උපාදානස්කන්ධය ඇසුරු වෙන මට්ටම කියලා කියන්නේ. අපි සක්කාය අන්තය තුල රැඳිලා ඉන්නවා කියලා කියන්නේ මේ මට්ටමට තමයි. ඒ කියන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ලෝකෙ තුල පවතින දේවල් හැටියට අපි කල්පනා කරගෙන ඒ දේවල් තුල අපි රැඳී ඉන්නට උත්සාහවත් වෙනවා. එතකොට ඒ දේවල් ඇතුලේ අපි ජීවත් වෙනකොට පින්නතුනි අපිට හමු වෙලා තියෙනවා හැම කල්හිම බාහිර පවතින දේවල් ටික. ඒ කියන්නේ දැන් ඔබට ඇසුරු කරන්නට පුළුවන් ඊයේ දැකපු දේ අද තියෙනවා. ඊයේ අහපු දේවල් අද අහන්න පුළුවන්කම තියෙනවා. ඊයේ විඳපු දේවල් ටික අද විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් ලෝකයේ පිළිබඳව ඔබට තියෙන ඉබඳු වූ සංඥාවක්, ඉබඳු වූ සංකල්පනාවක්. එතකොට අන්න ඒ දේ තමයි පින්නතුනි පංච උපාදානස්කන්ධ සහිත ලෝකයක තියෙන ස්වභාවය. එතකොට දැන් ඔබ ඔය ඇති බවට හඳුනාගෙන තියෙන ලෝකය ඔබට බෙදන්න පුළුවන්කම තියෙනවානේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. කොහොමද? ඒ ලෝකයේ ඇතුලේ ඔබ කැමති දේවල් තියෙනවා, ඔබ අකමැති දේවල් තියෙනවා. ඒ ලෝකයේ ඔබ හඳුනා ගන්න දේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔබ කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. එතකොට ශබ්ද තියෙනවා, ඔබ කැමති දේවල්, අකමැති දේවල්. දකින්න දේවල් තියෙනවා, දකින්න රූප තියෙනවා, ඔබ දකින්න කැමති දේවල් තියෙනවා, දකින්න අකමැති දේවල් තියෙනවා. ගන්ධ සුවඳ අතර තියෙනවා, ඔබ කැමති අකමැති බෙහෙදයක්. එතකොට ලෝකයේ යම්තාක් දේවල් තියෙනවා නම් ඔබට මේ කැමති අකමැති බෙහෙදේ තියෙනවා. අපි තවත් තුන් ආකාරයකට බෙදුවොත් කැමතිත් අකමැතිත් නොවන තව දෙයක්ත් අපිට හම්බ වෙනවා. අපි ඒකට කියනවා උපේක්ෂා සහගත දේවල් කියලා. දැන් එතකොට ඔන්න ලෝකයේ තුල පැවැත්මක් තියෙනවා නම් යම් කෙනෙකුට එයාට මොකද වෙන්නේ? එයාට වෙන දේ තමයි අර කැමැත්ත යම් තැනක තියෙනවා නම් ඒ කැමැත්ත ලබා ගන්න නැතිනම් කැමැත්ත කියන දේ අනුව පවත්වන්නට උත්සාහවත් වන දේ ඒ විදිහට නොපවතිනකොට ඔහු කරා දුක පැමිණෙනවා. අපි කැමැති ලෙඩ නොවි ජීවත් වෙන්න, ලෙඩ වෙනකොට අනේ මම ලෙඩ වුණා කියලා දුක් වෙන්න වෙලා තියෙනවා. අපි කැමැති නෑ අපිත් එක්ක ඉන්න අය ලෙඩ වෙනවට, නමුත් ඒක ලැබෙනකොට අපි දුක් වෙනවා. අපි කැමති අපිත් එක්ක ඉන්න අය අපිට ඕන විදිහට ජීවත් වෙනවට, හැබැයි ඒක ඒ විදිහට වෙන්නේ නැති වෙනකොට ඔන්න අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. දැන් ලෝකේ කැමති දේවල් හමු වෙනවා නම් කැමති දේවල් හමු වන සෑම අවස්ථාවකම ඒහා අනුගතව ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවම තමයි. ඔබට යම් තැනක කැමැත්ත එකයි නම් තියෙන්නේ, ඔබට දුක් එකක් තියෙනවා. ඔබට කැමැත්ත දෙකක් තියෙනවා නම් ඔබට දුක් දෙකක් තියෙනවා. කැමැති 100ක් තියෙනවා නම් ඔබට දුක් 100ක් තියෙනවා. කැමැත්තට සාපේක්ෂව ඔබට දුක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබ කැමැති වුණත් අකමැති වුණත් දුක ඔබ කරා එනවා. එතකොට කැමැති අකමැති බෙහෙදේ කොහෙන් තිබුණත්
ඔබට කැමැත්තේ විපරීත භාවයේ දුකයි, අකමැති දේ ලැබීම දුකයි, උපේක්ෂා සහිත දේ තුල මුලා බව තියෙනවා. ඒකත් වෙනස්ව යන නිසා ඔබට ජීවිතේ බය, දුක කියන දේ පවතිනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට අපිට ජීවිතේ දුක කියන දේ අපිට කොහෙන් ගියත් උරුම වෙන දෙයක් බවට අද දවසේදී පත් වෙලා තියෙනවා. ඇයි? අපි ලෝකය තුල කටයුතු කරන්නේ සක්කාය කියන එක ඇතුලේ. උපාදානය කියන එක ඇතුලේ. ආශ්‍රව කියන එක ඇතුලේ. එතකොට මේ දේවල් වලින් ඇසුරු වෙන සෑම තැනකම දුක තැවරිලා තියෙනවා. එතකොට දැන් අපි ලෝකේ ජරාව මරණය කියන ධර්මයක් තියෙනවා. ඒ වගේම ඒක අපිට අද අපි ඇසුරු කරනකොට කාම ආශ්‍රවය මගින් ඇසුරු කරනකොට ඒක දුකක් බවට පත් වෙනවා. දැන් හිතන්නකෝ ලෝකේ අපි දන්න හඳුනන පුද්ගලයෝ ඉන්නවා, නොදන්න පුද්ගලයෝ ඉන්නවා. එතකොට දවසේ අපි නොදන්න පුද්ගලයෝ කොච්චර දවසකට මිය යනවද? විශේෂයෙන් මේ කාලය තුල අපි දන්නවා අවිනිශ්චිතතාවයක් ලෝකේ තියෙනවා. එතකොට අපි නොදන්න පුද්ගලයෝ කොච්චර දවසකට ලෙඩ වෙනවද? මරණයටපත් වෙනවද? හැබැයි අපිට ඒ ජරා මරණ ධර්ම හමුවේ අපිට දුක එන්නේ නැහනේ. අපිට ඒ ව්‍යාධි මරණ ආදී ධර්ම හමුවේ අපේ ජීවිතේට දුක එන්නේ නැහැ. හැබැයි යම් තැනක අපිට අපි කැමති කෙනෙක් ලෙඩ වුණොත්, අපි ආදරය කරන කෙනෙක් මරණයටපත් වුණොත් මොකද වෙන්නේ? එතකොට අපේ ජීවිතේට ඔන්න දුක ගලාගෙන එන්න පටන් ගන්නවා. දැන් මේ දුක එන්න හේතුනේ මොකද්ද? මෙතනදී දැන් මේ දුක එන්න හේතුව බවට පත් උනේ කෙනෙකුගේ මරණය කියලා අපි කල්පනා කළාට, කෙනෙකුගේ ලෙඩවීම කියන දේ කියලා අපි කල්පනා කරාට ඇත්තටම කාරණේ බවට පත් උනේ ලෙඩවීම හෝ මරණයටපත් වීම නෙමෙයි. එතනදී අපිට ඒ දුක හදාගන්න හේතුනේ මොකද්ද? අපි එයා පිළිබඳව පවත්වපු කැමැත්ත. එහෙමත් නැතිනම් අපි අර යම් විදිහකින් කාම ආශ්‍රවයක් තිබුණා නම් අපි තුල අපි එයා පිළිබඳව හිතන්නට පුළුවන් ප්‍රමාණය කොච්චරද? එපමණකට දුක හිතෙනවා. නිකන් හිතන්නකෝ කෙනෙක් මරණයටපත් වෙනකොට ඒ කෙනා සමග සමීපස්තව ඇසුරු කරපු පුද්ගලයින්ටත් ඒ වගේම යම් යම් දුර ප්‍රමාණ වලින් ඇසුරු කරපු පුද්ගලයින්ටත් දැනෙන දුක ඒකාකාරී නෙමෙයිනේ. විවිධාකාරවයි මේ පුද්ගලයින්ට දුක දැනලා තියෙන්නේ. ඒ පුද්ගලයා පිළිබඳ කිසිවක්ම නොදන්න කෙනෙකුට ඒක ඊතරම්ම සැලකිය යුතු දෙයක් නෙමෙයි. එතකොට ඒ එකම මරණය කියන ධර්මය හමුවේ කෙනකෙනාට දුක වෙනස්ව ලැබිලා තියෙන්නේ. දුකේ නානත්වයක් තියෙන්නේ ඇයි? දුකේ නානත්වයක් තියෙන්නේ කෙනකෙනා ඒ දුක කියන දේ හදාගෙන තියෙන කෙනකෙනා තුළ නිසා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සක්කාය කියන අන්තය තුළ ඉන්නවනම් සක්කාය කියන අන්තය ඇතුලේ රැඳිලා ජීවත් වෙනකොට ඒ කෙනා කරා දුක ගලාගෙන එනවා. පංච උපාදානස්කන්ධය කියන මේ අන්තය ඇතුලේ ඉඳලා නම් කටයුතු කරන්නේ එයා කරා දුක ගලාගෙන එනවා. එයාට පුළුවන්කම තියෙනවා ලෝකේ ජරා මරණ ව්‍යාධි ආදී සියලුම දුක් විඳින්න. එතකොට ඒ දුකට පදනම සකස් කරලා තියෙන්නේ බාහිර වෙනස් වීම කියලා අපි කල්පනා කරනවා. හැබැයි ඇත්තටම දුක ගෙනල්ලා තියෙන්නේ මොකක් නිසාද? අපි හිතෙන් ඒබඳු දේවල් පිළිබඳව කැමැත්ත ඇති කරගෙන තියෙන්නේ යම් මට්ටමකටද එපමණකට අපි ජීවිතයේ දුක කියන දේ සකස් කරගෙන තියෙනවා. එහෙනම් දැන් අපි කරන්නට ඕනේ මොකද්ද? අපි කරන්නට ඕනේ යම් කිසි තැනකනම් මේ දුක උපද්ද ගත්තේ අන්න ඒ තැන තේරුම් අරගෙන අපි ඒ තැන දුරු කරන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපිට මේ කතා කළේ අපි සක්කාය කියන අන්තය ගැන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන තැන. අපි උපාදානයෙන් ඇසුරු කරනවා. උපාදානයෙන් ඇසුරු කරනවා, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. ඇහැට පේන්නේ රූපයක්. රූපයක් කියලා කියන්නේ මොකද්ද? ඇහැට පේන්නේ වර්ණ සටහනක්නේ. පාට ටිකක්. බාහිර ආලෝකයක් වස්තුවක් මතට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් අපේ ඇහැට පතිත වෙනවා. එතකොට ඇහැට ආලෝකයක් වර්ණ සටහනක් පේන තැනක අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා මේ මගේ දරුවා, මේ මගේ අම්මා තාත්තා, මේ ගෙවල් දොරවල් කියලා අපි හිතින් හිතලා හිතින් දැනගන්නවා. එතකොට හිතින් හිතලා අපි හිතින් දැනගත්තාම දැන් මොකද්ද වෙන්නේ? අපි අර රූපය පිළිබඳව බැඳීමක් ඇති කරගන්නවා. හැබැයි දැන් මේ රූපය පිළිබඳව බැඳීමක් ඇති කරගන්න ඇහැට පෙනුණු වර්ණ රූපේ ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා ඉවරයි. හැබැයි අපි හිතින් දැනගත්ත දේ පිළිබඳව අපි කැමැත්තෙන් බැඳිලා තියෙනවා.
ඒකත් එක්ක ඔන්න අපි අපේ ජීවිතයේ ඇතුලේ දුක උපද්දගෙන තියෙනවා. දුක උපද්දන්න පුළුවන් පරිසරය හෝ නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට ඒ තමයි පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අර රූපය උපාදානයෙන් ඇසුරු කරනවා, ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනවා. එතකොට සමස්තයක් විදිහට ඒ කෙලෙස් සහිත වූ ස්කන්ධ ටිකක්, කෙලෙසුන්ගෙන් ඇසුරු කරන ස්කන්ධ ටිකක් පොදුවේ පංච උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා නම් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවැනි අන්තය. දැන් අපිට මේක නැති කරගන්න එපා. දැන් අපිට මේ මානසික මට්ටම තියෙනවා නම් අපිට ජීවිතේට දුක ගලාගෙන එනවා. එහෙනම් අපි මේක නැති කරගන්නට ඕනේ. මේක ඉවත් කරගන්නට ඕනේ. මේක ඉවත් කරගන්න යනකොට අපිට පෙන්නනවා මොකද්ද මේකට තියෙන හේතුව කියලා. එතකොට කතමෝච බික්කවේ සක්කාය සමුදයන්තෝ. මොකද්ද මහන්නේ මේ සක්කාය සමුදය අන්තය? සක්කාය නැතිනම් නැති කරන අන්තය මොකද්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රා බිහිනන්දනි. යායන් තණ්හා පෝනෝ භවිකා යම් ඒ තණ්හාවක් තියෙනවා නම් පෝනෝ භවිකා පුනර්භවයේ පිණිස පවතින. ඒ වගේම නන්දිරාග සහගතා නන්දිරාග සහගත වූ ඇලීම කියන දේ නන්දි රාගය කියලා කියනවා කැමැත්තෙන් ඒ බැඳී පැවැත්ම කියන දෙයට. එතකොට ඒ නන්දි රාග සහගත ස්වභාවය. ඒ වගේම తත්‍ර తත්‍රා බිහිනන්දනි. ඒ තැන සතුටු වෙනවා. යම් තැනකටද යන්නේ ඒ තැන සතුටු වෙනවා. සයති දං කාම තණ්හා යම් විදිහකින් කියනවා නම් ඒව මොනවද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව අයං උච්චති බික්කවේ සක්කාය සමුදයන්තෝ. මේ තමයි සක්කාය සමුදය අන්තේ. මොනවාද? තණ්හාව කියන දේ. එතකොට පංච උපාදානස්කන්ධය සකස් කරන්නේ මොකකින්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ අන්තයන්ගෙන් තමයි සක්කාය කියන දේ සකස් කරන්නේ. ඒ කියන්නේ කාමය කියන දේ තුලින් අපිට කාම තණ්හාව කියන දේ තුලින් පංච උපාදානස්කන්ධය සකස් කරනවා. එතකොට භව තණ්හාව තුළින් භවයේ පිළිබඳව තියෙන කැමැත්ත තුළින් අපිට සක්කාය කියන පංච උපාදානස්කන්ධය සකස් කරනවා. විභවය තුළ පංච උපාදානස්කන්ධය සකස් කරනවා. එතකොට දැන් මේ පොදුවේ ගත්තාම තෘෂ්ණාව කියලා අපි කියනවා. තෘෂ්ණාව තමයි සක්කාය සමුදය. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් නිර්මාණය කරන්නේ කවුද? මේ පංච උපාදානස්කන්ධේ නිර්මාණය කළා දෙන්නේ තෘෂ්ණාව කියන මේ දේ. නැතිනම් තෘෂ්ණා නැමැති වඩුව කියලා අපි කියන්නේ. එතකොට තෘෂ්ණාව නැමැති කෙනා තමයි මේ පංච උපාදානස්කන්ධේ නැමැති මේ ගේ සකස් කරන කෙනා බවට පත් වෙලා ඉන්නේ. මේ වඩුව තමයි මේ ගේ හදන්නේ. ඒ කියන්නේ ගහකාරකම් දිට්ඨෝසී පුනගේ හන්න කාහසී කියලා කිව්වේ. එතකොට මේ නැවත ගේ කරන්නට බැරි කරන්නට අවශ්‍යයි මේ වඩුවට. නැතිනම් මේ තෘෂ්ණාවට. එතකොට මේ තෘෂ්ණාව කියන දේ තමයි අනිත් අන්තය බවට පත් වෙන්නේ. ඒකෙන් තමයි පංච උපාදානස්කන්ධය සකස් කරලා දෙන්නේ. ඒ කියන්නේ රූපය කියන දේ සකස් කරලා දෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ට පදනම හදලා දෙන්නේ මොකද්ද? තෘෂ්ණාව කියන දේ. එතකොට තෘෂ්ණාව කියන දේ යම් තැනක පවතිනවා නම් ඒ තෘෂ්ණාව බෙදා දක්වනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට. එතකොට ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ඒ තෘෂ්ණාවන්ගෙන් මොකද්ද සිද්ධ කරන්නේ? අර පංච උපාදානස්කන්ධයක් නිර්මාණය කිරීම සිද්ධ කරනවා. කොහොමද ඒක නිර්මාණය කරන්නේ? කාම තණ්හාවෙන් කොහොමද පංච උපාදානස්කන්ධය සකස් කරනවා කියලා කියන්නේ? දැන් අපි කතා කළා මීට පෙර කලින් යථාර්ථ ධර්මයේ පිළිබඳව. ඒ කියන්නේ ඇහැට පේන්නේ වර්ණ රූපයක් කියලා අපි කිව්වා. ඇහැට පේන්නේ වර්ණ සටහනක් වෙනකොට ඒ වර්ණ සටහන පිළිබඳව අපි කෙනකෙනා තුළ හදාගන්න නිමිති සමුදායක් තියෙනවා. අපි කැමැත්ත අකමැත්ත මනස තුළ උපද්ද ගන්නවා. අනේ කැමැත්ත මනස තුළින් අපි උපද්ද ගන්නකොට අන්න ඒක ඇතුලේ තමයි පින්නතුනේ අපිට මෙන්න මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒ කියන්නේ තණ්හාව කියන දේ පවතින්නේ එතන. දැන් මේක අපි විශ්ලේෂණය කරගන්නකොට අපිට තවත් සියුම්ම මේක දකින්න පුළුවන්කම තියෙනවා. කොහොමද? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත නම් සාත ස්වභාවයකින් යුක්ත නම් ettesa තණ්හා උපජ්ජමානා උපජ්ජති මෙතන තමයි තණ්හාව උපදින්නේ. එත්ත නිවිසමානා නිවිසති මේ තණ්හාව පවතින්නේ එතන. ඇස ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි. තණ්හාව
උපදිනවා නම් උපදින්නේ එතන, තණ්හාව පවතිනවා නම් පවතින්නේ මෙතන. එතකොට මේට අනුගතම කාරණාවක් තමයි අපි කතා කළේ පළවෙනියටම. ඒ තමයි ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ ලබා දුන්නු නිර්වචනය. ඒ තමයි ඇස යම් තැනක තියෙනවා නම්, රූපය තියෙනවා නම්, චක්කු විඥානය තියෙනවා නම්, ලෝකයක් ලෝක ප්‍රඥප්තියක් එයාට තියෙනවා කියන එක. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේගේ මේ විවරණයන් දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රධානම ගැටලුව අද දවසේදී අපිට තියෙනවා මෙන්න මේ රූපය පිළිබඳව කියන එක. මොකද අපි අසුරු කරන ආයතන 6න් ආයතන 5ක් රූප. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන 5ක් රූප. එතකොට මෙන්න මේ රූපය අරබය තමයි පින්නතුනේ අද අපි හැසිරෙන්නේ. එතකොට මේ රූපය අරබය හැසිරෙනකොට රූපයට අනුගතව අපි කටයුතු කරනකොට අපි මේකේ යථාර්ථයනේ අද තේරුම් ගන්නට ඕනේ. මේකේ යථාර්ථයේ තේරුම් නොගන්න නිසානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට වෙනවා මොකද්ද ඇහැ කියලා කියන්නේ, මොකද්ද රූපය කියලා කියන්නේ, මොකද්ද චක්කු විඥානය කියන්නේ කියලා අපිට මේක තේරුම් ගන්නට සිද්ධ වෙනවා. දැන් ඇහැ කියලා කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතර මහා ධාතු පිළිබඳව වූ පවත්නා උපාදාය රූපයක්. සතර මහා ධාතුව ඇසුරු කොටගෙන පවතින රූපයක් හැටියට තමයි ඇහැ පිළිබඳව අපිට පෙන්වන්නේ. ඒකට කියන්නේ ප්‍රසාද රූපය කියලා. චක්කු ප්‍රසාද රූපය. ඒ කියන්නේ දැන් කණ්ණාඩියක් වගේ දෙයක තියෙනවනේ උපවත් බවක්. එතකොට ඒකේ තියෙන උපවත් බවට මොකද වෙන්නේ? බාහිර තියෙන පැහැසටහන් අරකේ ප්‍රතිබිම්බයක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. බාහිර තියෙන වර්ණ සටහන් පැහැසටහන් ප්‍රතිබිම්බයක් හැටියට අර කණ්ණාඩියේ පතිත වෙනවා. ඒ වගේ තමයි අපේ මේ ඇහි තියෙන උපවත් බවට බාහිර තියෙන රූපය පතිත වෙනවා. මෙතන උපවත් බව කියනකොට මේ මාංශ චක්ෂුෂය ඇතුළේ ඊටමත් සුළු තැනක පිහිටි ප්‍රසාදවත් ගතියක්. මොකද ඒක ඇසුරු කරගෙන තමයි හිත පහළ වෙන්නේ. වස්තු රූපයක් හැටියට අරගෙන ඒක ඇසුරු කරගෙන තමයි සිත පහළ වෙන්නේ. ඒ නිසා ඒ සිත පහළ වෙන ඊටමත් සුළු තැනක් තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට රූපය කියලා කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ එළියේ තියෙන ඔය ගස් ගෙවල් දොරවල් මිනිස්සුયો යාන වාහන කියන මට්ටමෙන්ම නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැට පේන්නේ වර්ණ රූපයක් කියන එක. වර්ණ රූපයක් කියලා කියන්නේ පැහැසටහනක්. ඒ කියන්නේ පාට ටිකක්. ඇහැට පේන්නේ පැහැසටහනක් පාට ටිකක්. එතකොට දැන් ඇහැට පේන ඔන්න ඔය වර්ණ සටහන බුදුරජාණන් වහන්සේ ඒකට පාවිච්චි කරන්නේ වන්න නිභා කියලා වචනයක්. පැහැසටහනක් කියන එක. අන්න ඔය පැහැසටහනක් අපේ ඇහැට පතිත වෙනකොට ඒ වර්ණ සටහනට අනුරූපීව තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ පෙනීම කියන කාරණාවේදී අපි හිතුවට රූපයයි පෙනෙන්නේ කියලා කවදාවත් අපිට ඇහැට රූප දකින්නට රූපේ විතරක් දකින්නට පුළුවන්කම තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි පේනවා කියන සිදුවීම නැතිනම් දර්ශන කෘත්‍ය කියන එක පෙනීම කියන සිදුවීම ඇතුලේ අපි බැලුවොත් අපි කොච්චර කිව්වත් රූපයයි පේන්නේ කියලා ඇත්තම කතාව අපි කවදාවත් එළියේ තියෙන රූපය අපි දැකලා නැහැ. අපි දකින්නේ මොකද්ද? අපි මේ හේතු තුනක වැයවීමක්. ඒ කියන්නේ දැන් මෙතන හිතන්නකෝ ඇහැට අනුරූපීවනේ අපිට රූපේ පෙන්වලා තියෙන්නේ. එතකොට අපි කිව්වොත් හරිද අපිට පේන්නේ රූපයයි කියලා අපිට යථාර්ථයක් විදිහට පවතින රූපේම දකින්න පුළුවන් කමක් නැහැනේ. රූපේ පවතින ස්වභාවය අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ප්‍රසාදේ පෙන්වන්නේ යම් විදිහකටද ඒ විදිහකට තමයි අපිට රූපේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රසාදේ වෙනස් වෙනකොට මොකද වෙන්නේ? පේන දේ වෙනස් වෙලා තියෙනවා. ලෝකේ වර්ණාන්ධතාවයේ තියෙන්නේ. වර්ණාන්ධතාවයේ තියෙනකොට සමහර වර්ණ පේන්නේ නැහැනේ. එතකොට ඇස වෙනස් වෙනකොට ඒ කෙනාට රූප පේන විදිහ වෙනස් වෙලා තියෙන. දැන් තිරිසංගත සත්තුන්ට රූපේ වෙන ආකාරයකට පේන්නේ. දෙවියන්ට තවත් වෙනස් විදිහකට පේනවා. අපිට තවත් වෙනස් විදිහකට පේනවා. එතකොට මිනිස්සු අතරත් ඒක එක එක ආකාරයටයි පේන්නේ. එතකොට අපි කිව්වට රූපය පේන්නේ කියලා කොයි රූපයද ඇත්තම රූපේ බවට පත් වෙන්නේ? අපිට ඇත්තම රූපය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මම මේක කියන්නේ හරියට දැන් ඔබ කණ්ණාඩියෙන් මූණ බලනවා වගේ වැඩක් නේ. දැන් එක කණ්ණාඩියකින් මූණ බලනකොට කණ්ණාඩි 6ක් විතර අරගෙන බලන්නකෝ.
එක එක කණ්ණාඩි වලින් ඔබට මූණ එක එක විදිහට දකින්න පුළුවන්. එකකින් ටිකක් ඇදයි, එකකින් ටිකක් පළලයි, දිගටි, ওই විදිහට මූණ එක එක වෙනස්කම් සහිතව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. කොයි මූණද හරිම මූණ? කොයි මූණද හරිම මූණ? ඔබ කොහොමද ඒක හරිම මූණ කියලා ඔප්පු කරලා පෙන්නන්නේ? අපිට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අපි ඒ දර්පණ තලය වෙනස් වෙනකොට අපිට ඒක වෙනස් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ රූපය කියන එක අපිට හරිම එක කියන්න පුළුවන් කමක් නැහැ. මොකද එළියේ තියෙන එකමයි දකින්න කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ රූපය ගැන කතා කරන්නේ ඔබේ ප්‍රසාදය ඒක ගෝචර කරගන්න ආකාරයට විතරයි. එතකොට ප්‍රසාදේ ගෝචර කරගන්න ආකාරයෙන් ඔබ රූපය ගැන කතා කළා කියලා එළියේ තියෙන්නේ ඒ බඳු රූපයක්මයි කියන එක සාධාරණ වෙන්නේ නැහැ. එහෙනම් අපිට පෙනීම කියන දේ सिद्ध කරනකොට පෙනීම කියන කාරණාව ඇතුලේ පින්නතුණිය ඇත්තේ නැහැ කොතනකවත් රූපයයි පේන්නේ කියලා ඒක ඇතුළට විතරක් සීමා කරන්නට පුළුවන්කම. එතකොට අපිට ඒ පැත්තට නැඹුරු වෙන මනසකට බුදුරජාණන් වහන්සේ ඉඩ තියන්න එපා කියලායි දේශනා කරන්නේ. එතකොට අපි ඇහැට පවරා දුන්නොත් ඇහැටයි පේන්නේ කියලා ඇහැට විතරයි කියලා අපි කියනවා නම් රූපයක් නැතුව ඇහැට දකින්න පුළුවන් කමකුත් නැහැ. එනිසා එතන රූපයේ කෘත්‍යයක් තියෙන්නටත් ඕන. රූපය කියලා කියන්නේ ඇහැට පැමිණි වර්ණ සටහන ගෝචර කරගන්න පුළුවන්කම ඇහැ පැත්තෙන් තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෙතනම යොමු වූ මනසක් තියෙන්න ඕනේ. මේකට අපි කියනවා විඥානය කියලා. එතනට හිත යොමු වෙන්නටත් ඕනේ. ඔන්න ඔය තුන්දෙනාම එකතු වුණ තැනක පින්නතුනේ අපි කියනවා රූපේ පේනවා කියලා. ඇහැට රූපය පේනවා කියලා අපි කියනවා. එතකොට ඔය පෙනීම කියන නැතිනම් දර්ශන කෘත්‍ය ඇති කරපු තැන තිබිලා තියෙන රූපේ විතරද? නෑ. ඇහත් හිතත් කියන මේ ධර්මතා තුනක පැවැත්මක් තිබිලා තියෙනවා. දැන් ඔන්න ඕක ඇතුලේ තාම අපි දන්නේ නෑ අම්මද තාත්තද දුවද පුතාද හොඳ දෙයක්ද නරක දෙයක්ද පෙනුනේ කියලා දන්නේ නෑ. අපි දැනගත්ත හිතින් වර්ණ සටහනක් පෙනුණා කියලා. දැන් පස්සේ හිතින් විතර්කණය කරලා හිතින් හිතලා අපි කලින් ඇසුරු කරගත්ත දේවල් තියෙනවානේ. අපි කලින් ඇසුරු කරපු දේවල් තියෙනවා. කලිනුත් ওই විදිහටම කල්පනා කරලා නිමිති ඉතුරු කරපු දේවල් තියෙනවා. ලෝකෙ තුල ඉන්නවා කියලා හිතපු දේවල්. ඒ මොනවද? අපි හිතනවා දැන් දරුවා එළියේ ජීවත් වෙනවා කියලා. එතකොට අපි හිතනවා දැන් අර රූපය ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. නැති වෙලා ගියාට මොකද අපි හිතන්නේ? අපි හිතනවා මේ ඉන්නේ දරුවා කියලා. දැන් ඒක ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද? ඒක ගෙනල්ලා දෙන්නේ තමන්ගේ සංකල්පනාව ඇතුලේ. තමන්ගේ මානසිකාරයේ පැත්තෙන් මනස පැත්තෙන් තමයි ඒක උපද්දලා දෙන්නේ. ඒතකොට තමන් දැනගන්නවා මේ ඉන්නේ මගේ දරුවා නේද කියලා. දැන් ආදරණීය දරුවා කියන මේ බව හම්බ වෙන්නේ කොතනින්ද? ඒක හම්බ වෙන්නේ තමන්ගේ සිතෙහි පවතින අර කාම සහගත ආශ්‍රවයන්ගෙන්. අපි ඒකට කියනවා කාම ආශ්‍රවය කියලා. නැතිනම් අපි ඒකට කියනවා කාම සහගත තණ්හාවෙන් ඇසුරු වෙන තැනක් ඒක. එතකොට අපි ආදරය කරන්නේ ඒ ආදරණීය දරුවා කියලා හම්බෙන තැනට. අපි කවුරුත් ආදරය කරන්නේ නැහැනේ හටගෙන නිරුද්ධ වෙන රූපේ කියන තැනකට. අපි ආදරය කරන්නේ ආදරණීය දරුවා කියන එක. එතකොට දරුවා කියන එක එළියේ රූපෙ තිබිලාපු දෙයක් නෙමෙයිනේ. එහෙම වුණා නම් ඒක ලෝකේ හැමෝටම දරුවා බවට පත් වෙන්න එපා. හැබැයි ඒ එන රූපේ ලෝකේ අනිත් අයට දරුවා බවට පත් වෙන්නේ නැහනේ. එහෙනම් ඒ රූපය ඇතුලේ තිබිලා දරුවා කියන එක එනවා නෙමෙයි. එතකොට දරුවා කියන එක එන්නේ කොහෙන්ද? ඒක සංකල්පමය වශයෙන් තමන් ඇති කරගත්ත දෙයක්. දැන් තමන් බැඳෙන්නේ කෝකටද? තමන් ආදරය කරන්නේ අර ආදරණීය දරුවා කියලා පෙන්වන සංකල්පමය දෙයට තමයි තමන් කැමති වෙන්නේ. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි ලෝකේ යථාර්ථය. තමන් තුළ නිර්මාණය කරගන්න ලෝකේ ඇත්ත තමයි ඇහැට ආපු රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ රූපේ දැකපු ඇහැ ප්‍රසාදයේ මේ මොහොතේ බිඳිලා යනවා. ඒක දැනගත්ත හිතත් හටගෙන නැති වෙලා යනවා. කොටින්ම කියනවා නම් පෙනීම කියන සිදුවීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන තැනක අපි ඉතුරු කරගන්නවා දෙයක්. මොකද්ද? රූපය පැත්තේ දරුවා ඉන්නවා කියලා අපි ආශ්‍රවයක් පුරුද්දක් තියාගන්නවා. ආපහු ඇහැට පේන්නේ ඒ මොහොතේ අලුතෙන් එන වර්ණ සටහනක්, අලුතෙන්ම ඇහැක්, අලුතෙන්ම සිතක් හටගන්නේ. හැබැයි මේ තුන්දෙනා එකතු වෙන තැනක හටගන්න දේ අරබයා හිතින් ආපහු දැනගන්නේ කලින් ඉඳපු දරුවා ආපහු ඉන්නවා කියලා. දැන් කලින් තිබ්බ රූපේ ආපහු තියෙන්න පුළුවන්ද? එකම රූපේ දෙපාරක් දකින්න. එහෙම වුණොත් එකම වර්ණ සටහන ආපහු එනවා කියලා අපි කියනවා. එකම වර්ණ සටහන ආපහු එන්නේ නැහැනේ. අලුතෙන් පාට ටිකක් එන්නේ. හැබැයි අපි හිතින් දැනගන්නේ මොකද්ද? කලින් හිටපු දරුවා නැවත ඉන්නවා කියලා.
එතකොට අපි කැමැත්තෙන් බැඳෙන්නේ අන්න ඔය සංකල්පයත් එක්ක. ඒකයි සංකල්පය වෙනස් කළොත් ඔක වෙනස්ව පේන්නේ. දැන් පුංචි කාලේ ආදරෙන් හදන දරුවෝ සමහර වෙලාවට ලොකු වුණාම සමහර දෙමව්පියන්ට එපා වෙලා තියෙන්නේ. දරුකම වෙනස් වෙලාද? නෑ. මොකද පොඩි කාලේ බොරුවට ආදරය කළාද? නෑ. මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ සංකල්පය වෙනස් වෙලා. ඒ රූපේ පේනකොට ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන පැත්ත වෙනස් වුණොත් එදා ඉඳලා වෙනස්ව තමයි මේ පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පැත්තේ නිමිති ඉතුරු කරලා තියෙන දැන් නරක විදිහට. ඒ නිසා තමයි නරක දෙයක් විදිහට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියේ ඒ හටගෙන ඒ මොහොතේ නැති වෙලා යන රූපෙද රූපයට ප්‍රතිචාර දක්වන තමන්ගේ මනස පැත්තේද ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ රූපේ පැත්තට ප්‍රතිචාර දක්වන තමන්ගේ මනස පැත්තේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා අන්න ඔය රූපයේ ඇසුරු වෙන සංඥාව අයින් කළා දාන්න. ඔය තෘෂ්ණාවට පසුබිම් වන දේ අයින් කළා දාන්න. ඔය කාමයට පසුබිම් වන ඔය තණ්හා සහගත භූමිය අයින් කළා දාන්න කියලා අපිට දේශනා කරනවා. ඒකයි ඊළඟ අන්තය ගැන අපිට කතා කරන්නේ. යා තණ්හා ඒව අශේෂ විරාග නිරෝධෝ. ඡාගෝ පටිනිස්සග්ගෝ මොත්ති අනාලයෝ. ඒ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයක් තියෙනවා නම් ඒ තෘෂ්ණාවගේ ඉවත් කිරීමක් දුරලීමක් තියෙනවා නම් නොයල්මක් තියෙනවා නම් එතකොට ඒකේ මිදීමක් තියෙනවා නම් මෙන්න මේකට තමයි අපට දේශනා කරන්නේ නිරෝධය කියලා. ඒ කියන්නේ තණ්හාව නැති කළා දානවා. මොකද්ද නැති කළේ? අර රූපේ පැත්තට යන සංකල්පනාව අයින් කළා. එතකොට රූපේ පැත්තට යන සංකල්පනාව අයින් වෙනකොට මොකද වෙන්නේ? රූපේ පැත්තට අපිට යන සංකල්පනාව අයින් වෙනකොට අපිට මේ තණ්හාව පවතින දෙයක් ඇත්තේ නැහැ. මෙතනදී කරන්නේ හොඳට සලකන්න තණ්හාව ඇති කරගන්න තැන තියනකොට තණ්හාව විතරක් අයින් කිරීමක් ගැන නෙමෙයි මේ ශාසනය කතා කරන්නේ. ඒකයි ඊළඟ අන්තය මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන කතා කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරන්නේ සම්මා දිට්ඨිය මූලික කරගත්තා. එතකොට සම්මා දිට්ඨියෙන් කතා කරන්නේ යථාර්ථවාදී දැක්මක් ගැන. එතකොට එතනදී අපිට පිරිසිඳ දකින්න තියෙන දුක පිරිසිඳ දැකීමක් පිළිබඳව. එතකොට එතනදී අපට හොඳට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද මෙතනදී? අපිට පිරිසිඳ දකින්නට කියලා පෙන්වුවේ මොකද්ද? දුක කියන දේ. ඒ කියන්නේ දුක කියලා කියන්නේ අපි හරි දුකයි කියන තැන නෙමෙයි. දුක්ඛ ලක්ෂණය කියන දේ. කියන්නේ සංකත ධර්ම ගැන. මොනවද සංකත ධර්ම කියලා කියන්නේ? අර ඇහැ රූප චක්කු විඥාන මේ ආදී ලෝකයේ ගොඩනැගෙන හේතු නිසා සකස් වෙන ධර්ම වලට කියනවා සංකත ධර්ම කියලා. අන්නේ සංකත ධර්ම තමයි අපි දැනගන්නට අවශ්‍යද. එතකොට ඒ සංකත ධර්ම පිළිබඳව අපි මෙතනදී දැනගැනීමේදී අපට දැනගන්න පුළුවන්කම තියෙන්නේ අර තියෙන ධර්මතාවයන් ගැනමයි. ඒ කියන්නේ අපි අර ලෝකය කියලා යමක් ගැන කතා කළා නම් අන්නේ ලෝකේ කෙලවරට යන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. ඇස රූප චක්කු විඥාන කියන එක ලෝකයේ පැවැත්ම කියනකොට අන්න ඒකට තමයි අපි යන්න අවශ්‍ය ඒ කෙලවරට. අපි යන්න අවශ්‍යයි ඇස රූප චක්කු විඥාන කියන ධර්මතා තුනේ එකතුව සමග මේ පෙනීම කියන දේ හට ගන්නවා. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. එතකොට ඒ විදිහට පේන ලෝකය හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නිරුද්ධ නම් පින්නතුනි අපිට කොයිම මොහොතකවත් ඒ දේ අරබය ඇත්තේ නෑනේ. ඒක බාහිරට නැඹුරු කරගත්ත බවක්. ඒ කියන්නේ ඒ පේන දේ එළියේ තියනවා කියලා නිමිති ඉතුරු කරන බවක් නැහැනේ. එහෙනම් නිමිති ඉතුරු කරන බවක් නැත්තම් එකපාරක් දැකපු රූපේ ආපහු ඇසුරු වෙන්න තැනක් නැති වෙනකොට ඒ ආදරණීය දරුවා අපිට ආපහු දකින්න පුළුවන් කියලා අපිට එළියේ දකින්න පුළුවන් බව රූපේ පැත්තෙන් හම්බ වෙන්නේ නැති වෙනකොට අපිට දරුවා ලෝකෙ තුල පණවන්න දෙයක් නැති වෙනකොට අපි එකෙන් මිදිලා. කොටිම කියනවා නම් අපිට දරුවා නොපෙනෙන තත්ත්වයටපත් වෙලා. මේ කියන්නේ ඇහැට පේන්නේ නැහැ කියලාවත් නෙමෙයි, බය වෙන්න එපා ඔබට දරුවා කියලා දැනගන්න බෑ කියන එක ගැනත් නෙමෙයි. මෙතන තියෙන්නේ අපි දැනගන්නවා කියන දේ නෙමෙයි මේ වරද තිබුණේ, දැනගන්නේ එළියේ තියෙන රූපෙයි කියලා හිතන මෝඩකමේ ප්‍රශ්න තිබුණේ. අපි නැති කරන්නේ මෝඩකම මිසක දැනගන්නකම නෙමෙයි. ඒ නිසා අපි දන්නවා දැකීම මාත්‍රයෙන් ඉවර වෙන බවත්, දැනගැනීම මාත්‍රයෙන් ඉවර වෙන බවත් අපි දන්නවා. ඒ නිසා ඒ කිසිම තැනක අපිට ඇත්තේ නැහැ අර රළු වශයෙන් ගොඩනගාගත් තෘෂ්ණාවේ පැවැත්මක් කරගෙන යන්නේ ඉඩකඩක් හදලා දෙන බවක් ඇත්තේ නැහැ.
එහෙනම් අද අපි ප්‍රතිවේද කළ යුතුයි ලෝකය සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව. එතකොට ලෝකයේ සහ ලෝකයේ පැවැත්ම පිළිබඳව අපි ප්‍රතිවේද කරගන්නකොට පින්නතුනේ අපිට පේනවා ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා නම් එතන තියෙනවා මේ ලෝකයේ පැවැත්ම කියන දේ. එතකොට ඒ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන්ගේ පැවැත්ම නැත්නම් අපිට එතන මේ ලෝකයේ පැවැත්ම නැහැ කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙන එකයි මේ ධර්මයන්ගේ කෙලවරට පැමිණීම කියලා කියන්නේ. එහෙනම් ඔබ අද උත්සාහවත් විය යුතුයි කුමක් දකින්නද? මේ ආයතන ධර්මතා ටික පිරිසිඳ දකින්න. කළ යුතු දෙයක් ගැන කතා කරනවා නම් ඔබ දැක්ක යුතුයි ආයතන ධර්මතාවයන්ගේ ඇත්ත දැක්ක යුතුයි. ඒ නිසා ඔබ අද රූපය ඇති බවටම එළියේ තියනවා කියලා කල්පනා කරන ඔබ ඒක පැත්තට නැඹුරු වෙලා ඒ පිළිබඳව ඔබ බලන්න. ඒ පැත්තට ගිහිල්ලා ඔබ ඒ පැත්තට නැඹුරු වෙලා බලන්නේ අරමුණේ තියෙන යථාර්ථය පිළිබඳව විමසමින්. එතකොට ඔබට පෙනෙයි අද අපි ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ කියලා අපි අසුරු කරන අරමුණක තියෙන යථාර්ථය අපිට දකින්න පුළුවන්කම තියෙයි. ඒ කියන්නේ අපි සංකල්පමය වශයෙන් මේ පැත්තේ උපද්ද ගන්න දේ බාහිරට තබමින් අපි මේ දේවල් පවත්වගෙන යනවා මේ ලෝකේ පැවැත්ම විදිහට කියලා. එතකොට අපි එතන තියෙන හටගෙන නිරුද්ධ වෙන ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය දිහා අපි බලාගෙන ඉන්නකොට අපිට පෙනේ ධර්මතා ටිකක පැවැත්මක් හට ගැනීමක් නිරුද්ධ වීමක් කියන දේ. ඒක ඇතුලේ සත්‍යයන්ගේ පුද්ගලයන්ගේ පැවැත්ම කියන එක අපිට ලැබෙන්නේ නැති වෙයි. අන්න එතකොට අපිට ඒ අනුසාරයෙන් ඒ කෙලෙසුන්ගෙන් මිදෙන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ අද උත්සාහවත් විය යුත්තේ අන්න ඒ තැනට යන්න. ඉතින් ඒ තැනට උපකාර පිණිස තමයි චිත්ත සමාධිය උපදව ගන්න අපි භාවනා කරනවා. අපි ඒකට සම 40 කමඨහන්ම තියෙන අපිට වඩන්න. කායානුපස්සනාදී තව බොහෝ කර්මස්ථානයන් අපිට බොහෝ වඩන්න පුළුවන්කම තියෙනවා මේ නානත්වය අයින් කරලා ඒකත්වයේ ගොඩනැගෙන විදිහට. එතකොට මේ කමඨහන් ඇතුළත අපි කතා කළොත් ඒ හැම දෙයක් ගැනම අපිට කතා කරන්න වෙනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන අර්ථයක් තියෙනවා. එතකොට ඔන්න භාවනාව අර්ථාන්විත වෙන්නේ අර දර්ශනය ඇතුව අපි එතෙන්ට යනකොට. එතකොට අපි හිත වඩන්නේ මොකක් නිසාද? අර ඇත්ත සාක්ෂාත් කරන්න. මොකද අපිට රූපය කියන දේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ පින්නතුනේ. අපිට චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව මේ පේන දේ එළියේ තියනවමයි කියලා ඒ දේවල් වලට තණ්හාවෙන් ගහ බැන ගන්න ලෝකෙක ඒබඳු මානසික මට්ටමක ඉඳලා මේ ඇත්ත ප්‍රතිවේද කරන්න යනකොට මේ මොකද්ද කියන්නේ කියලා හිතෙනවා. ඒ නිසා මේක තේරෙන්නේ නැහැ. කොච්චර කතා කළත් මේක ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න නම් අපිට අපේ හිතේ තියෙන ආශ්‍රව කෙලෙස් මට්ටම සංසිඳවන්න වෙනවා. ඒකට අපිට භාවනාව අත්‍යන්තයෙන්ම උපකාර වෙනවා. එතකොට අපි දන්නවා දැන් කොයි තැනකට යන්නද අපි මේක වඩන්නේ කියලා. ඔබට පුළුවන් මේ මූලික දර්ශනය ඇතිව ඒ ටික කරගෙන යන්න. ඉතින් කල්පනා කරන්න අද දවසේදී මේ දේ තුලින්, ඒ කියන්නේ මේ දේශනාව තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට 100%ක්ම මේ කියපු කාරණා ඔක්කොම තේරුම් ගනිවි කියලා මම හිතනවා. ආධුනික අයත් ගොඩක් ඇති, ආපු අයත් ඇති. නමුත් සමස්තයක් විදිහට මට අවශ්‍ය වුණේ එක කාරණාවක් පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ මේ වගේ ගැඹුරු අපේ ජීවිතයේ ජීවත් වෙනවා කියන තැන තියෙන යථාර්ථය තේරුම් ගන්න තැනක් පිළිබඳව ස්කන්ධ ලෝකයේ, ආයතන ලෝකයේ, නැතිනම් අපි ලෝකේ ගොඩනගා ගන්න තැන පිළිබඳව නිර්වචනය කළා. අපිට තෘෂ්ණාවෙන් එතන හැසිරෙන්නේ නැති වෙන්න අපිට අවශ්‍ය මගක් ගැනයි අපිට පෙන්වන්නේ. ඒ නිසා අපි උත්සාහවත් විය යුත්තේ එතනට යන්න මිසක වෙනත් තැනකට යන්න නෙමෙයි. ඉතින් ඒ කාරණා සඳහා ඔබට මේ දර්ශනය මූලික වශයෙන්ම සත්‍ය ඥානය තුළ ඔබ ළඟ තියෙන්නට ඕනේ ඔබේ දැක්මක් විදිහට. එතකොට තමයි ඔබේ භාවනාව අර්ථාන්විත කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ කතා කරපු දේවල් 100%ක් ඔබට නොතේරෙන්නටත් පුළුවන්. ටිකක් හරි තේරුණා නම් ඒක තමයි බලාපොරොත්තු වුණ දේ. ඒ වගේම මොකක්වත්ම තේරුණේ නැත්තම් මම කියන්නේ ඒකත් ලොකු දෙයක් කියලා. මොකද මෙච්චර දර්ශනයක් කතා කරනකොට අපිට මොකක්වත්ම තේරුන්නේ නැත්තම් අපි කොච්චර උවමනාවෙන් තවදුරටත් උත්සාහවත් විය යුතුද මේ බුද්ධ ශාසනය තුළ අපි මේ ධර්මයේ කෙසේ හෝ තේරුම් ගත යුතුයි කියලා. ටිකක් තේරුම් ගත්ත කෙනාටත් වඩා වැඩිපුර උත්සාහ කරන්නට ඕනේ නොතේරුණා නම් නොතේරුණ කෙනා. ඒ නිසා ඔබ වෙනද දැනගත්ත දෙයකට වඩා වැඩියමක් දැනගත්තා නම් ඒක ප්‍රමාණවත්. අතහැර ගන්න නැතුව ධර්ම මාර්ගයේ තුල රැඳී ඉන්න. ඒ වගේම ඔබ
කෙසේ හෝ මේ මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරගන්නවා කියන වීරය වඩන්න මේ ශාසනයේ හිස් ශාසනයක් නෙමෙයි. අද දවසේදී මේ අධිගම ප්‍රතිලාභය කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. උත්සාහය සහ වීරිය තියෙනවා නම් ඒකට සිහිය නුවණ පවත්වන්නට උත්සාහවත් වෙන්න ජීවිතේ පුරාවට මේ නුවණ කොහොම හරි තමන්ගේ ජීවිතේ තමන්ට අයිති නුවණක් බවට පත් කරගන්න ඔබ ප්‍රායෝගිකව උත්සාහවත් වෙන්න. ඔබ කොතනට ගියත් මේ කාරණාවට නැවත පැමිණෙන්නටම අවශ්‍යයි කියන එකත් ඔබට සිහිපත් කරනවා. ඒ නිසා මේ කාරණා ටික සිහිපත් කරමින් කල්පනා කරගන්න කාල වේලාව ගත වෙලා තියෙන නිසා හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ උතුම් කුසල ධර්මයන් අපි ඔබ සෑම සිළු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අද දවසේදී ධර්මදේශනාවේ ඒ දායකත්වයේ ගැන කටයුතු කරනවා ජර්මනියේ බර්ලින් නුවර වාසය කරන අනුරුද්ධ ගුණවර්ධන මහත්මයා සහ හිමාලි ගුණවර්ධන මහත්මිය බලාපොරොත්තු වෙනවා අනුරුද්ධ ගුණවර්ධන මහත්මයාගේ දෙමව්පියන් වන අමරසිරි ගුණවර්ධන මහතා හා ඉරාංගනී ගුණවර්ධන මහත්මියට හිමාලි ගුණවර්ධන මහත්මියගේ පියා වන එඩ්වඩ් සේනානායක මහත්මයා සොහිරිය වන මංජුලා සේනානායක මහත්මියට ඒ ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කල්පනා කරගන්න ඒ නම් සඳහන් කරන්නට යෙදුණු ඒ හැමදෙනා ඇතුළු ඒ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකීය යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා. සැපක සිටිනන් ඒ සැපතවත් වඩා වර්ධනය කරගනීවා. ඒ ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජ්‍ය පැලෑනේ ධම්මකුසල ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ උපසම්පදා දෙවියේ දසවසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන උන්වහන්සේටත් දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහිම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසල ශක්තියින් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන්න. ඒ වගේම අද දවසේ දේශනාවේ දායකත්වය දරන අනුරුද්ධ ගුණවර්ධන මහතා හා හිමාලි ගුණවර්ධන මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සියලු දෙනාටත් ඔබ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන කායික මානසික සැනසෙල්ල ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම දරුවන් සරණයි.